ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. පඩිවෙන මගේ ආදර ප්‍රමාණයනි. සමහර වෙලාවට සත්‍යම දඟලලා නමස්කාරයට ප්‍රශංසාවට එද්දී අර එරියස් එක්කම ජේසු ඒ වෙලාවට දෙනවා. ඒක මගේ ආදර ප්‍රමාණයනි සමා වෙන්න ඕනේ. මම ඔබ වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි ප්‍රශංසාව. ඒක මම මටම කරගන්න දෙයක්. ඔබත් එන එක හොඳයි. ඔබ නැතත් කමක් නැහැ. ඒක මොකද ඒ තමයි මගේ යාඥා කරන විදිය. මම මටම කතා කරන්නේ මමයි ජේසුයි තනි වෙන තැනක්. ඒක අති සුන්දර අත්දැකීමක්. ඉතින් එතන ජේසු බෝනස් එකත් එක්ක සමහර වෙලාවට දෙනවා. මොකද මේ කාලේ බහතෝර ගන්න බැරිව ඉන්නේ මේ කොවිඩ් එක්ක සමහර වෙලාවල් වලදී මොනවද කරන්න කියලා තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මඟ පෙන්වන්න කෙනෙකුත් නැහැ. ඒක නිසා එක තැන්වල එක විදිහට දේවල් සිද්ධ වෙද්දී කුමක්ද කරන්න ඕනේ කියලා සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම පටලැවෙන තැනක. ඉතින් ඒ තැනදී දැන් ගිල්ට් එක මම මේ කරන දේ හරිද? සමහර වෙලාවට රියැක්ට් කරන විදිහ මේවත් එක්ක දඟලන තැනකදී ජේසු ඉඳලා පිඟාන හොදලා බෙදනවා අති සුන්දර අත්දැකීමක් කරලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාණයනි ඉතින් අපි කියන්නේ තනිකර දුර්වල මිනිස්සු දේශනා කරාට මේ වර්ෂිප් කරාට ඉතින් සමහර වෙලාවට ජෙලසි එක කියන එක මගේ සිස්ටම් එකේම තියෙන දෙයක්. තේරුණාද කියන එක? ජෙලසි එක ඉතින් ඔබට නම් නැතිව ඇති. රුසියාවට වඩා ටිකක් පොඩ්ඩක් පොඩි ඉරිසියාවනේ. ඉතින් ඒ කියන්නේ දැන් අනිත් ෆාදර්ස්ලා ෆුල් හොඳට වැඩ කරනවා දකිද්දි මට මෙතන ග්‍රෑන්ඩ් පාස් කරගන්න බැරි වෙලා ඉන්නේ නැති. තේරුණාද කියන එක? අරේ මංගල්ල කරනවා. තේරෙ මෙහෙම මේවා කරනවා. ඉතින් කරද්දි මට මෙතන මුකුත් කරගන්න බෑයි කියලා කියද්දි පොඩි ඊර්ෂ්‍යාවද මම ඇඟ හොදද්දි තමයි ඒක තේරුනේ. නිකන් ඊර්ෂ්‍යාවක් තියෙනවා ඇතුළෙන්ම. තේරුණාද කියන එක? ඉතින් එතනදී ඒකත් අවුල් වෙනවා පටලවෙනවා. උන්වහන්සේ මගෙන් ඉල්ලන්නේ මොකක්ද කියන එක පැහැදිලි නැති වුනහම හරිම ප්‍රශ්නාර්ථයකට අපිව යනවා මගේ ප්‍රමාණය. ඉතින් ඒක පියතුමෙක් විදියට මගේ ස්ට්‍රගල් එක. හැබැයි ඒ ස්ට්‍රගල් එක ඇතුලේ දුවන්න තියෙන එකම තැන උන්වහන්සේ ගාවට විතරයි. උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඉඳලා උන්වහන්සේගෙන් දේ අහගෙන ඉන්නවා. මොකක්ද කරන්නේ? වරදක් වුණා නම් සමා වෙන්න. මොකක්ද කළ යුත්තේ කියන තැනදී ඉතින් අර මනුෂ්‍ය ස්වභාවයත් එක්ක සමහර වෙලාවට කේන්ති යනවා. ඒක කේන්තිය කවදාවත් සුද්ධාත්මයන්ගේ මෙහෙවීමක් නෙමෙයි. තේරුණාද කියන්නේ? මොන තත්වයක ඉඳන් කේන්ති යනවා කියන්නේ ඒක මාංශයේ දෙයක්. ඉතින් ඒක අත් දෙක උස්සලා පිළිගන්න ඕනේ. මේ කාට පාප වහන්සේට හරි කේන්ති යනවා නම් ඒක ප්‍රශ්නයක්. තේරුණාද කියන එක? ඉතින් ඒක නිසා දැන් එතන තමයි මගේ පොඩි අවුලකට තියෙන්නේ. මේ දවස්වල චුට්ටක් ඉතින් සමහර වෙලාවට කේන්ති ගිහිල්ලා කේන්තිය එළියට දාගන්න බැරුව ඇතුලේ පැසව ඉඳ බොටල් අප් වෙලා නිකන් අබ්බගාත ස්වභාවයකට යනවා. ඉතින් ඒක තමයි මේ දවස්වල අරගලය. මගේ අරගලය කියන්නේ ඔබගේ මම දන්න ඔබත් අරගලයක ඇති. එතකොට මේ අරගලේ ඉඳන් තමයි මම දේශනා කරන්නේ. එතකොට ඔබගේ ජීවිතයේ ඒ අරගලය තුල ස්වාමින් වහන්සේ කරන්න පුළුවන් කියන සුභාරංචියයි මම මේ ඔබ ඉස්සරහා තියන්නේ. එතකොට ඒ වචනයත් එක්ක කරන ගනුදෙනුව. මගේ ආදර ප්‍රේමාන්තයනි ජීවිතයේ මේ කනෙක්ෂන් එක. ජීවිතයේ මේ අවදිය හැම වෙලාවෙම කනෙක්ටඩ් කියන එක. චූටි පුංචි දේ ඉඳන්ම කේන්ති ගිහිල්ලා බැන්නත් ආයි ජේසුගෙන් අහනවා මම මේ හරි දේද කරේ. මේ කනෙක්ෂන් එක අතිශයින් වැදගත් ඔබගේ මගේ ජීවිතයට. උන්වහන්සේ ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ කතා කරලා කියන 4 වෙනි වගන්තියත් එක්කම කියවගෙන යමු ඔබ නැතුව 4 වෙනි වගන්තියේ වචනය බලන්න උන්වහන්සේ කතා කරලා කියන ගාද්‍ර ප්‍රමාන්තනේ මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පළදරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න උනම් පළදරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය කියන්න මිදිවැල මමය ඔබ අතුය. ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද මම ඔහු තුල සිටින් ඒ තැනැත්තේ බොහෝ පළදරයි. බොහෝ පළදරයි. මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මගේ ආදරේ මන්දනේ මේ වෙන් වෙලා කිසි දෙයක් කරන්න බෑ. දවසක් මම මේ කියද්දී අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අත්දැකීමක් මතක් වෙනවා. අපි සමසමනේ ඉන්න කාලේ මගේ ආදර ප්‍රමාන්තනි අපි ගෙදර කට්ටිය මායි තාත්තයි අක්කයි නංගි මල්ලි අම්මයි අපි 6 දෙනා ඉඳගත්ත එක තැනක.
අපි කතා කරලා කිව්වා අපි එකිනෙක එක්කෙනාගේ හොඳක් සහ නරකක් කියමු කියලා. තේරුණාද කියන එක? හොඳක් නරක නම් ඉතින් ආයෙ මොනවද නැද්ද? ඔක ඉතින් ආයෙ කියන්න දෙයක්ද? දවස පුරාවට අපි කියන්නේ නරකමයි. ඉතින් ඕක ඉතින් පවුල් වල ආයෙ මොනවද? මම කියන්නේ ඔබ නම් එහෙම නැතුව ඉතින් අපි නම් එහෙම තමයි කියන හරියක් කරන්නේ නරකම තමයි. ඉතින් අපි දැන් හොඳ හරි නරක හොඳ එක්කෙනාගේ හොඳ කියලා කියාගෙන යමු කියලා අපි සාකච්ඡා කරගෙන දැන් අපි කට්ටිය වටේ ඉඳගෙන අපේ තාත්තා මට කියපු දේ එයා මට හරි ලස්සනට කිව්වා හරියටම හරි මම ජජ් කරපු විදිහ හරියටම හරි කිව්වා කලන ඔයාට වැරදි කරන ස්වභාවයක් තියෙනවා හරියටම හරියනේ තේරුණාද කියන එක ඒ කියන්නේ අර වැරදි කරන ස්වභාවයක් තමයි තියෙන්නේ හැබැයි ඔයාගේ ප්‍රශ්නේ ඔයාට වැරදි කරලා ඉන්න බෑ. ඒක තමයි ඔබ හොඳ. ඒ කියන්නේ අර වැරද්දක් කරපු ගමම හෘද සාක්ෂිය කෑක් ගහනවා. ඒ කියන්නේ ඒක චූටි. ඒ කියන්නේ එදා ඒ කොන්ෂන්ස් එකම අද එහෙමම වැඩ කරනවා. මගේ ආදරේ ප්‍රමාන්තේනේ. ඒකට මම හරි ආදරේ. ඒ කියන්නේ it's okay කියලා ජීවිතේ යන්නම් වාලේ යන්නේ නැතුව තාත්තා කියපු දේ හරියටම හරි. අද ජීවිතේ අද මම මේ තැන කකුල් දෙකකින් හිටගෙන ඉන්න හේතුවක් තියෙනවා නම් ඒ ඇතුළාන්තයේ ස්වාමින් වහන්සේ තුල විමසන ගතිය. ඒ කියන්නේ වැරද්දක ඉන්න බෑ. වැරද්දක කොච්චර වටුණත් ඒක ඉන්න බෑ. ආයිත් නැගිටලා උන්වහන්සේ ගාවටම වෙන්න ඕනේ. මොකද උන්වහන්සේ නැතිව මට ජීවත් වෙන්න බැරි නිසා. මගේ ආදරේ මන්තනේ අද අපි ඒ වගේ කතාවකට සම්බන්ධ වෙන්නේ. හැබැයි එතන ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතයේ justified sin කියන එක. සාධාරණීකරණය කරගත්ත පාපය. මේක අතිශයින් භයානකයි. ඒ සාධාරණීකරණය කරගත්ත පාපය justified sin. ඔබ එක මොහොතක it's okay කියලා කියනවනම් මතක තියාගන්න. ඔබ යකාගේ හක්කේ ඉන්නේ. තේරෙනවද? රදනක පුරස්චාරක ජත්තල පොඩි වෙලා ගල ගිලින්න විතරයි තියෙන්නේ. මතක තියාගන්න. කිසිම පාපයක් ජස්ටිෆයි කරන්න බෑ අපිට. සාධාරණීකරණය කරන්න බෑ අපිට. වැරද්දමයි. මගේ ගොඩාක් අය අහනවා ෆාදර් බොරු කියන එක හොඳ බොරු. තේරෙනවද? බොරු කියන එක කමක් නැද්ද? බොරු. ඒ කියන්නේ ජීවිත බේරන බොරු. එහෙම බොරුත් තියෙනවද නැද්ද? ඒ කියන්නේ යාඥා කරාද සමහර අය ඉන්නවා යාඥා කරනවට කැමති නැති අය. ඒ යාඥා කරේ නැහැයි කියලා කියන යාඥා නෙමෙයි කරේ කියලා කියන බොරු. වැරද්දමයි. ඒක අපිට ජස්ටිෆයි කරන්න බෑ. ඒ කියන්නේ මගේ ආදරේ මන්තනේ ඒක අපි ethics වල ඉගෙන ගන්නවා. පැහැදිලිවම ඒ කියන්නේ the mean and end and the mean කියලා. ඒ කියන්නේ ඔබ අරමුණක් කරා යන්න පාවිච්චි කරන මාවත සහ අරමුණ. එතකොට ඔබගේ අරමුණ යහපත් වෙලා අරමුණ කරා යන්න මාවත අයහපත් නම් තේරුණාද? අරමුණ යහපත් මාවත අයහපත් කවුරු වගේ? රොබින් හුඩ් වගේ. තේරුණාද කියන්නේ? රොබින් හුඩ් ඇවිල්ලා හොරගම් කරලා දුප්පත් අයට දුන්නේ නැද්ද? ඒක වැරදි. එතකොට ඔබගේ අරමුණ වැරදි. අරමුණ හරි. සමාවෙන්න. අරමුණ වැරදි. මාවත වැරදි. මාවත හරි. ඔබ හොඳ මාර්ගයේ කියලා වැරදි අරමුණක් නම් ඒකත් වැරදි මගේ ප්‍රමාණය. ඔබගේ අරමුණයි මාවතයි දෙකම නිවැරදි වෙන්නට. ස්වාමින් වහන්සේ පාපය කවමදාවත් කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. He will never compromise sin. පාපයමයි. හරි කරගන්න බැරි එක වෙනම දෙයක්. ඒක නුවසේ 70ක් සමාව දෙන්න කිව්වේ. කීපාරක් සමාව ඉල්ලන්නද? ඒ තරමට උනාසේ සමාව දෙන්න කිව්වේ පාපය නිවැරදි කරන්න බැරි නිසා. පාපය ජස්ටිෆයි කරන්න බැරි නිසා. මගේ ආදරේ මන්තනේ ඊළඟ පාපයේ තියෙන භයානකකම. මගේ ආදරේ මන්තනේ පාපය පැටව ගහනවා. පාපය පැටව ගහනවා. ඒක කවදාවත් පිළිකාවක් වගේ. එක සෛලේ නතර වෙන්නෙම නැහැ. ඌ පැටව ගහනවාමයි. මොකද ඒකේ අරමුණ ජීවිතේ ඔබව ජීවිතේ ෂේප් එකේ තියන නෙමෙයි ඔබව එක තැනක ස්වාමීන් වහන්සේගෙන් උදුරලම ගන්න. රජවරු යුද්ධයට යන කාලේ දාවිත් මාලිගාවේ හිටපු පාපය
ගිවිසුම් කරඬුව ඈත තියෙද්දී ගිවිසුම් කරඬුවත් එක්කයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබුණේ. දාවිත් රජ විදියට එතන ඉන්නට ඕනේ. ගෙදර හිටිය කම්මැලි කමේ ඒ සුළු පාපය. ඒක ලොකු දෙයක් නෙමෙයි. it's nothing. come on. මම රජ ඔච්චර අනිත් යුද්ධ ඔක්කොම දින්නනේ. පොඩ මම මෙතන ඉඳලා තේරුණාද කියන එක. ඒ යාර නටන සටන නියමට යනවානේ. මම මෙතන ඉන්න ඕනේ නෑනේ. මේ චූටි සිදුරෙන් නපුර රිංගනවා මගේ ප්‍රමාන්තනේ. නපුර රිංගලා මහා විනාශයක් කරනවා. එතනින් තමයි දාවිත් යානේ හිටියේ. යානෙන් බැල්කනියට ගියේ. බැල්කනියෙන් බෙත්ෂෙබාව දැක්කේ. බෙත්ෂෙබාව ගෙන්න ගත්තේ. පාපේ හැසිරුනේ. ඊට පස්සේ එයා ප්‍රෙග්නන්ට් උනේ. ඒ ප්‍රොසෙස් එකෙන් පාපේ පටව ගන්න එහෙමයි. ඒක චූටි දෙයක්. it's okay කියලා ඔබ කියනවා නම් ඒ it's okay එක ඔබ විනාශම කළා දාන. it's okay නෑ ස්වාමීනි මම මේක කරන්නේ වැරද්දක්. මෙන්න මට උදව් කරන්න දවස් ගානේ වැටි හරි උන්වහන්සේගේ පාමුලට යා යුතුමයි. The moment you justify you destroy your life. ඒ justify කරන වෙලාවේ ඔබ මොකද කරන්නේ? ඔබ උන්වහන්සේව ඔබගේ ජීවිතය අයින් කරනවා. ඒකට තමයි උන්වහන්සේ වපුරන්නගේ උපමාවේ කටුපඳුරු අතර වැටිච්ච බීජ වලට සමාන කරේ. ඔබ යහපත්, ඔබ හොඳයි, ඔබ පළ දරනවා, ඔබ වචනය අයිති කර ගන්නවා, ඔබ යාඥා කරනවා, ඔක්කොම කරනවා හරි නියමයි. ඒක ඔක්කොම කරද්දී ඔබ ජස්ටිෆයිඩ් කටුපඳුරු ඔබගේ ජීවිතේ තියාගෙන ඉන්නවා නම් අයිතිය දෙන්න නැතුව ජේසුට. අයිතිය දෙන්න බැරිද? උනාසතක අඬ කඳුළු සලමින් තාත්තේ අමාරුයි කියලා ගනුදෙනු කරන එක වෙනම දෙයක්. ස්ට්‍රගල් කරපු නැති කිසිම ශුද්ධවන්තයෙක් නැහැ. හැම ශුද්ධවන්තයෙක්ම ස්ට්‍රගල් කරා. දේව අම්මව ඇස් දෙකෙන් දැකලා දේව අම්මත් එක්ක කතා කර බර්නඩෙක්තුමීට සෙක්ෂුවල් ස්ට්‍රගල්ස් ගොඩාක් තිබුණා. මගේ ආදරේ බිමන්තනේ තෙරේසා මෞතමගේ ජීවිතයේ එයාගේ සීක්‍රට් ලෙටර්ස් තියෙනවා. එයාලගේ ජීවිතේ දකින ඒ කියන්නේ පර්සනල් ස්ට්‍රගල්ස් එක වෙනම දෙයක්. ඒ ස්ට්‍රගල් එක ඔබ පිරිසිදු කරනවා. ඒක පරීක්ෂාව ඔබ ෆේල් වෙන්න පුළුවන්, ඔබ පාස් වෙන්න පුළුවන්. මේක පාස් වෙවි ෆේල්. මේක පරීක්ෂාවක්. it's okay කියලා සර්පයන්ව ගේ ඇතුලේ තියාගෙන තේරුණාද? හුරතල් කර කර කිරි පෝපෝ තියාගන්න බෑ අපිට. සර්පයා කියන්නේ සර්පයාමයි මගේ ප්‍රේමාන්තෙන්. මේ තැන ඔබ අරගෙන යනවා විනාශයකට. විනාශයකට ෂූටි පියවර අරගෙන ගිහලා ඔබ දන්නේ නැති තැනකටම ඔබව හිර කරනවා. මේක වෙන්න බැරි නැත්තේ නැහැ ඔබට මට. මේක අවදිය තියාගන්න. මගේ ආදර ප්‍රේමන්තනි උන්වහන්සේ සලමොන් රජතුමාට සාවුල්ව තෝරගෙන සාවුල් රජතුමා ගැන උන්වහන්සේ කලකිරෙනවා. උන්වහන්සේ අපරාධේ මට රජකම දුන්නේ කියලා කලකිරෙනවා. ඒතර ඔබ මම ගැන අයි ඔබ මම කවුද? අයි ඔබ විශේෂයිද? සාවුල් කියන්නේ මාර හැන්සම්. මාර පර්සනැලිටි එකක් තිබිච්ච ඒ තන හිටිය හොඳම කෙනා. මගේ ආදර ප්‍රේමවන්තනේ උන්වහන්සේ ජුදාස් ගැන ජුදාස් කොච්චර දක්ෂයෙක්ද? සූක්ෂමව වැඩ කරපු කෙනෙක්ද? ඒ කියන්නේ යාගේ කැපැසිටිය බලන්න ජේසුත් එක්ක එක මූණක් තියාගෙන තව තැනක කටයුතු කරන්න කැපැසිටි එකක් තිබුණා. ජේසුස් ජුදාස් ගැන කිව්වා මම නූපන්නන්නන් මීට වඩා හොඳයි කියලා. මගේ ආදර ප්‍රේමවන්තනේ උන්වහන්සේ කතා කළා කිව්ව එකයි ඔබ මේ මෙරීබා මස්සා වගේ සාබුලම් නප්තලි ඔබ වන විපතක මහත ඔබ ඒ කියන්නේ ඔබ අනිත් නගරවලට ඔබ උතුම්ද? මගේ ආදර ප්‍රේමවන්තනි එහෙම එකක් නැහැ. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඒ විමසීම කරන්නම ඕනේ හැම වෙලාවෙම. අද වචනේ කතා කරලා කියන්නේ එහෙම කාලකන්ණි වෙච්ච කෙනෙකුගේ ජීවිතය ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. බය කරනව නෙමෙයි. පරිස්සම් කරනවා. බය කරන එකයි පරිස්සම් කරන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට හරි ලේසි බය කරලා වැඩ කරගන්න. තේරෙනවද? දැන් ලෝකාන්තිමේ 666 කොරෝනා වල ඉනිෂියල් සරගෙන දැම්ම 666 කොරෝනා 666 වැක්සින් එක ඇතුලේ යකා ඉන්නවා. තේරෙනවා? එහෙම කිය ඔබගේ හිත වෙනස් කියන්නේ තේරෙනවද කියන්නේ? එහෙම නිකන් විකාර තැනක ඕනේ නැහැ. හැබැයි පරිස්සම් කරන්න ඕනේ මම ඔබව.
අපි ජීවිතේ පරිස්සමෙන් ඉන්නට ඕනේ. මොකද නපුරා නිකන් ඉන්නේ නැහැ. ඌ ගොරවන සිංහෙක් වගේ ඔබ මොබ ඇවිදිනවා සුදුසු අවස්ථාවක් එනකම්ම. මේ ජීවිතේ බලන්න. අපි වචනේ අයිති කරගන්නවා අද 14 වෙනි පගන්තිය. මගේ 6 වෙනි පරිච්ඡේදය 14 වෙනි වගන්තිය. කියවගෙන යන්න පුතේ. එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතල වී ගිය බැවින් හෙරෝද් රජුට එපව්වත් සැලවිය. සමහරු ස්නාවක ජොහන් මලවුන් කෙරෙන් උත්තාන වී ඇත. මේ බල මහිම ඔහු තුල ක්‍රියා කරන්නේ ඒ නිසා යයි කීහ. එහෙත් සමහරු මොහු එලියා යයි කීහ. අන් සමහරු මොහු පෙර සිටි දිවසිවරයන් වැනි දිවසිවරයෙකයි කීහ. එහෙත් හෙරෝද් ඒ ඇසූ කල දැන් ජේසු ප්‍රාතිහාර්ය කරගෙන යනවා දකිද්දී මගේ ආදරේ මන්දනේ ජේසු හෙරෝද් ජේසුයි ශ්‍රාවක ජෝන්තුමාලයි නෑතුමයි නෑදෑයි වුණාට ස්වරූපයෙන් කිසිම සමානකමක් නැහැ. හැබැයි ඒ කරන කාර්යයන් වලදී හෙරෝද්ගේ අතුලාන්තය චෝදනා කරන විදිය බලන්න. අතුලාන්තය චෝදනා කරන විදිය. මතකයි ඒ කාලේ අපේ ගමේ එක පුද්ගලයෙක් හිටියා. එක සිද්ධියකදී එයා වෙඩි තිබ්බ මිනිස්සෙක්ට. කෙලිම බඩට වෙඩි වැදුනේ. කෑලි කෑලි ගිහලා මිනිස්සයා මැරුණා. අවුරුදු ගානකට ඉස්සෙල්ලා වෙච්ච දේ මම මේ පුංචි කාලේ ඇහිච්ච කතාව මම කියන්නේ. අපේ තාත්තත් එක්ක තාත්තා මට ඒක කිව්වේ. තාත්තා කිව්වා එයාට එක දවසක්වත් නිින්ද යන්නේ නැහැ. එක දවසක්වත් නිින්ද යන්නේ අර සිත්තිය ඔළුවට එනවා. මගේ ආදරේ මන්තනේ ඒ කියන්නේ මොන තරම් කාලකන්නිකමක්ද? මොන තරම් කාල කියන්නේ සැලසුම් කරලා කරපු දේ තුල උසාවි වලින් බේරෙනවා. තේරුණාද කියන්නේ නඩු වලින් බේරෙනවා. ලොකු හැබැයි peaceful sleep නින්දක් තියනවාද යාළගේ ජීවිතේ? දැන් හෙරෝද් කියනවා මොකද්ද වචනේ කතා කරලා කියන්නේ? හෙරෝද් කියනවා නෑ මේ කවුද? මේ හෙරෝද් ඇසු කල මේ මා විසින් හිසගසා දමන ලජ ජොහාන්‍ය මොහු මලවුන්ගෙන් නැගිට සිටියයි කිය. දැන් මගේ ප්‍රමාණය චුට්ටක් හිතලා බලන්න මේක නික නියම හොල්මන් කතාවක් වගේ නැද්ද? මම මරපු එක්කෙනා නැගිටලා දේශනා කරනවා. දැන් අර මම මරපු කියන්නේ ජේසුස් කියන ඇන්නේ මම මරපු කෙනා කියලා තේරුණාද කියන එක මගේ ආදරේ ප්‍රමාණය ඒ කියන්නේ මොන තරම්ද ජේසුස් කියන කියද්දි මේ මිනිස්සයා මම මරපු කෙනා ආයි ජීවත් වෙනවා. ඒ කරපු දේ පස්සෙන් එන විනාශය මගේ ප්‍රේමාන්තනේ. යකාට ඔබව ගේන්න ඕනේ උතන්ට. ජීවිතේ inner peace අතුලාන්ත සාමය නැති කරන එක තරම් රකාට ජොලියක් තවත් නැහැ ඔබගේ මගේ ජීවිතේ. ඒ නිසා මොනවා හරි දෙයක් දීලා ඒ වෙලාවේ මොහොතක සතුටක් දීලා ඔබ කාලකන්ණි තීරණයක් අරගෙන ඊට පස්සේ දඟලන දැකලිල්ලදී යකා මාරයි අකාට ඇවිල්ලා කොමඩි ෆිල්ම් එකක් වගේ ඔබගේ ජීවිතය දිහා බලලා දඟල කැපිච්ච පණුවෙක් වගේ නන්නත්තර වෙනවා දකිද්දි ඒ තරම් නපුරට සනීපයක් නැහැ. ඒ වගේ සෙඩිස්ටික් ඩිසයර් එකක් උගේ තියෙන්නේ. තව කෙනෙක් දුක් විඳිනවා බලලා නපුර සතුට වෙන්නේ. ඒකයි ජෝම් 10 කතා කරලා කියන්නේ. සොරා එන්නේ සොරකම් කරන්නටත් කියන්න. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. වෙන්නේ ඒක උට ඕනේ ඔබව විනාශ වෙනවා දකින්න ඌ ඉන්න කාලකන්ණි කමට ඔබව ඇදලා ගන්නවා බලන්න. හෙරෝද් එහෙම වුණේ ඇයි? බලන වචනේ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හෙරෝද්සිය සොහොයුරාවන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්. ඒක එකපාර නිකන් එකපාර ප්‍රොපෝසල් එකක් එනවාද මගේ ප්‍රොපෝසල් එක නේද? එන ගහනවා වගේ ප්‍රොපෝසල්. නෑ. ඒව එහෙම වෙන්නේ නෑ. මුලින්ම තේරුණාද කියන හෙරෝද්ගේ වයිෆ් එපා වෙනවා නේ. තේරුණාද? එහෙම තමයි වෙන්නේ. දැන් නපුර මාර සූක්ෂම දැන් එයාගේ වයිෆ් එපා
ඊට පස්සේ හෙරෝදියස් එම්මෙන් යනවා. තේරුණාද කියන්නේ පිලිප් එක්ක එන ගමන් අනේ පිලිප්පුයි හෙරෝදියසුයි කම්පයා වෙනවා. ඊට පස්සේ එතන සසඳනවා. ඊට පස්සේ බලනවා ඉක්කරේ මාටක අක්කරේ පච්චේ. තේරුණාද මේ පැත්තේ හරකට එහා පැත්තේ තනකොළ තමයි කොළ පාට. එකම තනකොළ තමයි නැත්නම් වෙන මොනවද? හැබැයි කියන්නේ යකා හදනවා ඔළුවක් මමාට අර වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපි දිලයි අත නුදුරේ. තේරුණාද කියන එක? මේ පැත්තෙත් මල් හැබැයි වැටෙන් එහා මල් නිකන් හොරෙන් කන සීනේ රහ නැද්ද? එතන ඔබ කුලප්පු කරනවා. ඔබ සමාවෙන්න ඔබ නෙමෙයි හෙරෝද්ද මං කියන්නේ. අපිට එහෙම වෙන්නේ අපිස්සු නැද්ද? ඊට පස්සේ එතන නපුරා සූක්ෂමව ඒ රිලේෂන්ෂිප් එක හදනවා. ඒගොල්ලෝ ඒ හොර ගනුදෙනුව කරගෙන යනවා. බැලුමට දැන් හෙරෝද් යාඥාත් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි. හෙරෝදියස් අම්මෝ කොච්චර හොඳයිද නැද්ද? එහෙම යාඥාත් කරනවා. ඒ කියන්නේ යන මැසේජස්ුත් යනවා. අහුවෙන්නෙත් නෑ. ඒ කියන්නේ ෂෝක්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පාර දිගහැරලා දෙනව නැද්ද? මගේ ආදරේ මන්තනේ ස්පිරිචුවල් බ්ලයින්ඩ්නස් කියන්නේ අපි උතන්ට. ස්පිරිචුවල් බ්ලයින්ඩ්නස්. අපි හිතනවා ඒක ආධ්‍යාත්මික කෝටින් එකක් දානවා. ස්පිරිචුවල් කෝටින් එකක් දාලා පාපය ජස්ටිෆයි කරනවා. ඒකයි කිව්වේ මුලින්ම ඔබගේ එන්ඩ් එකයි මීන් එකයි ඔබගේ අරමුණ සහ අරමුණට යන මාවත දෙකම පිරිසිදු වෙන්නට ඕනේ. මගේ ආදරේ මන්තනේ එතන නපුරා ඔබගේ ජීවිතය දැහැ ගන්න බලාගෙන ඉන්නවා. එතන හෙරෝද් කියලා අදාළත්වයක් නැහැ. හෙරෝද් මුළු රට පාලනය කරනවා. එයාගේ හැඟීම පාලනය කරගන්න බෑ. මගේ ආදරේ මන්තනේ එතන හෙරෝදියස් එතන විවාහයක් තියෙනවා. බෙත්ෂෙබාට දාවිද් කතා කරාම බෙත්ෂෙබා ආවා. ඒක ලයින් එක කට්ටුන්නේ නැහැ. අඩු ගානේ සිග්නල් හරි ඩ්‍රොප් වෙලා නැද්ද? සිග්නල් හරි ඩ්‍රොප් වෙලා කනෙක්ෂන් එක යන මැසේජ් එක මග නතර වෙලා තියෙන්න තිබුණා. එතකොට එන්නේ නැහනේ නැද්ද? ඇයි දෙවියන් වහන්සේ එහෙම කරන්නේ? අපි යන්නේ එහෙමයි. ඇයි ඒක නිකන් සාර්ථක වෙන්නේ? අපි යන්නේ එහෙමයි. දෙවියන් වහන්සේ නිශ්ශබ්ද වෙද්දී අකත් පාරවල් අරිනවා මගේ ප්‍රමාන්තේනේ. හෝල්සේල් එකේ එදෙන විවාහ වෙනවා. සහෝදරයාගේ බිරිඳ විවාහ කරගන්න එක පාපයක්. අයිතියක් නෑ එක හෙරෝද්ට වුණත්. ඒක ශ්‍රාවක ජෝහන්තුමා පැහැදිලිව කතා කරලා කියනවා. ඒක තමයි හෘද සාක්ෂිය කියලා කියන්නේ. තමුන් කරපු වැරද්ද මම වැරදි කියලා මට ඇහෙන තැනක් මට තියෙන්න ඕනේ. ඒක නැති වුණොත් ඔබ ඉවරයි. ඒක සම්පූර්ණයෙන් මැරිච්ච දවසට ඔබ මල කඳක් විතරයි. අත්ත මිදිවැලෙන් වෙන් වෙලා ඉවරයි. අත්ත මිදිවැලට සම්බන්ධ නැහැ. ඔබ ජස්ටිෆයි කරලා යකා ඔබව ගිලා අරගෙන ඉවරයි. එතකොට මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමවන්තනි ඔබව ඒ වෙලාවේ මොහොතකට පුම්බලා පුපුරවලා යනකම් ඔබ දන්නේ නැහැ. ඒක ජේසු පාපය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒකයි ස්වාමීන් වහන්සේ ස්වර්ගය අතහැරලා ආවේ. ස්වර්ගය අතහැරලා ආවේ. මගේ ආදර ඒක සෙල්ලමක් නෙමෙයි. තාවේට සමා වෙන්න. මෙහෙ මැද මම එළියට යන්නේ ඇයි? මකරි බරපතල කාරණාවක් තියෙනව නැද්ද? නැත්නම් මේ ඔබ දෙන උදාහක් දාලා මම එළියට යන්න. මේක නැත මොකරි විශේෂ දෙයක් වෙන්න ඕනේ. මුකුත් උන්නේ නැහැ නිකන් ගියේ. ඒ කියන්නේ එච්චර සීරියස්. ස්වර්ගය අතහැරලා උන්වහන්සේ එන්න තරම්. ස්වර්ගයේ දේවත්වයේ පැත්තක තියලා උන්වහන්සේ එන්න තරම් පාපය කොච්චර බරපතලයිද? ඔබට මම it's okay කියන දෙයක් නෙමෙයි ඒක. මගේ ආදරේ පින්වත්නි දේවදූතයන් පය ගහන්න බය තැන යක්කු පිලුම් ගහනවා. මතක තියාගන්න. ඒ නිසා කිසිම දවසක ජස්ටිෆයි කරන්න එපා. අමාරුයි ඉන්න බෑ. මාංශය ඉරෙනවා. මරන්න හිතනවා. බලනවා අමාරු ඒක ස්වභාවිකයි. මගේ ආදරේ ප්‍රේමන්තනි එනිසා එතන අපිට සෙල්ලම් කරන්න බෑ. හෙරෝද විවාහ කරගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හෙරෝදියස් විවාහ කරගත්ත නෙමෙයි මේ ප්‍රශංසා කරන්නේ. තේරුණාද කියන්නේ? හරි.
භාර්යාව හෙරොද් සරණ පවාගත් බැවින් ඇය නිසා මිනිසුන් යවා හැමෝම කියන්නේ. ඇය නිසා මිනිසුන් යවා ජොහාන් අල්ලා ජොහාන් අල්ලා බැඳ බැඳ හිරාඩස්සි කළේ. හිරාඩස්සි කළේ. මගේ ආදර ප්‍රේමාන්තනේ චුටි පුතේ පදගාටේ. හෙරෝදියස් නිසා ඇය නිසා බලන්න යකාගේ ස්ටෙප්ස්. දැන් මුලින්ම යකාට ඕනේ ඒ කනෙක්ෂන් එක කඩන්න. ඉතින් මුලින්ම කඩන්න කවදාවත් ජීවිතේ කවදාවත් හෙරෝද් එහෙම කරන්නේ නැහැ. මොකද හෙරෝද් ගරු කරා ආදරය කරා ස්නාවක ජෝන්තුමාට. ඔබ මම වචනයට ආදරය කරනවා වගේම ඔබ මම සප්‍රසාද වහන්සේට ආදරය කරනවා වගේම උන්වහන්සේ හෙරෝද් ස්නාවක ජෝන්තුමාට ආදරය කරා. ඔබ මම දහමට ආදරේ. හැබැයි යකාට ඩිරෙක්ට් ගහන්න බැරි නිසා යකාට කෙලින්ම ආදම්ව ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම දේ ආදම්ව වටන්න බැරි නිසා ආදම්ට ළඟ ඒවව තමයි එතන වට්ටල වැට්ටුවේ. මගේ ආදර ප්‍රේමන්තනේ සැම්සන්ගේ කොණ්ඩේ බලය තියෙති සැම්සන් කොණ්ඩේ අරගෙන බීලා කොණ්ඩේ කපන්න නැති නිසා ඩිලයිලාව ලං කරේ. දාවිත් බෙච්ෂබාහරා මේක මේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෙමෙයි හොඳේ. ගෑනු ජාති ජරා අම්බෝ පරිශාව දුර්පරිශ අම්බෝ එහෙම එකක් නෙමෙයි. ඒකට හපන් පිරිමි ඉන්නවා. මම මේ ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක් නෙමෙයි කතා කරන්නේ. ඒව තමයි අම්බෝ අම්මෝ ඒ වලට හපන් ආදම්බල ඉන්න නැද්ද? අම්මේ මගේ ආදර ප්‍රේමාන්තේනේ තමුන්ට ළඟම කෙනා ඒක මේ ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා නෑ. ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා නෑ. හෝමෝසෙක්ෂුවලි දුර්වල කෙනෙක්ට ඒක කරන්න පිරිමි කෙනා. අර ගැහණු පිරිමි බාධාවක් නෑ. එනිසා ඔබට ඔබගේ ජීවිතයේ ඔබ ළඟ ඉන්න හෙරෝදියස් කවුද? ඒක මිස්ටර් හෙරෝදියස් වෙන්න පුළුවන්. මිසිස් හෙරෝදියස් වෙන්න පුළුවන්. මිස් නැත්නම් මාස්ටර් වෙන්නත් පුළුවන්. ඒක අන්තර ගන්න. ඉතින් යකා ඩිරෙක්ට්ලි ගහන්න බැරි කොට ඔබට ව්‍යංගයෙන් ගහන්නේ අයිරොනිකලි ගහන්නේ. ඒතර ඔබ ගාවට හරි දයාබරයි ඩාර්ලින් බබා ස්වීටි මයි කියුටි තිරුණාද කියන වස්තුව පණ මගේ දෙයියෝ අනේ අම්මෝ ඇවිල්ලා මුලින් එන්නේ. හැබැයි හෙරෝදියස්ට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රාවක ජෝන්තුමාත් එක්ක. නපුරට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රාවක ජෝන්තුමාත් එක්ක. ඒ නිසා එතන බලාගෙන ඉන්නවා පුතා බලාගෙන ඉන්නවා කියලාද? ඉතින් බලාගෙන ඉන්නවා හරි වෙලාව වෙනකන්. දැන් යාළුවෝයින් පස්සේ මැරි කරයින් පස්සේ හරි බැඳිලානේ. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ? වචනේ ආයි ගන්න පුතේ එතන තියෙන වචනේ. හෙරෝදියස් සරණව ගාවතනේ. ඇය නිසා හැමෝම කියන්නේ. ඇය නිසා මිනිසුන් යවා. මිනිසුන් යවා. ඒ කියන්නේ ඇය නිසා ඩිරෙක්ට් ජීවිතේට හෙරෝද් ජීවිතේට ෆාදර් මම නම් එහෙම කරන්නේ ජීවිතේට හරි ඔයා කරන්නේ නැති නිසා තමයි එයා හරහා කරවන්නේ. ඔබව හිර කරන තැනකට ගන්න. ඒක ඇසට නමනේ දිවට ප්‍රණීත නුවණ වැඩම කද මේක තැනකින් ඔබව හිර කරනවා. ඉතින් මම කරන්නේ ඇය නිසා. මොකද වෙන්නේ ස්ථාවක චුවාම් වචනය ගන්න පුතේ. ස්ථාවක චුවාම් සරව ඇය නිසා මිනිසුන් යවා ජොහාන් අල්ලා බැලන්ස් ස්ටෙප්ස් ටික අල්ලනවා මුලින්ම. දේව වචනය ස්වාමීන් වහන්සේගේ කනෙක්ෂන් එකට අත තියන්නේ අකා එහෙමයි. අල්ලා බැඳයින් පස්සේ අත මුන් තියාගන්න. බැඳයින් පස්සේ වචනයට ඔබ තුල කිරල් කරන්න පුළුවන් දේ හීන කරනවා, හිර කරනවා, ලඝු කරනවා. අල්ලා බැඳ. දැන් මුලින් ඒව නෑ. ඊට පස්සේ හිරාඩස්සි කරනවා. හිරාට වචනය හිර කරනවා වගේ ප්‍රමාණ. හැබැයි වචනය කතා කරනවා. හැබැයි හිර වෙච්ච වචනය ක්‍රියාශීලී ජීවමාන ක්‍රියාශීලී වචනයක් නෙමෙයි හිර වෙච්ච වචනයක්. දැන් වචන මාස්ක් එකකුත් දාන්න නැද්ද පුතේ? අනිත් කාර්යය. ඒත් ස්ථාවක ජාතම කතා කරා. හිරේ ඉඳනුත් කතා කරා. හැබැයි මතක තියාගන්න. යකා උතන ඉන්නවද? යකා උතන ජීවිතේට ඉන්නේ. ඌ අතාරින්නෙම නෑ. ඌ බලාගෙන ඉන්නේ. ඌගේ අරමුණ ඌ අනේ දැන් නෑ ඉට්ස් ඕකේ දැන් ඔහම නෑ. ඌට ඕනේ වව විනාශ කරන තැනකට අරගෙන යන්න. නිරන්තරයෙන්ම ඒ ගේම් එක යකා ගහනවමයි. වචනේ බලන්න. ඔබේ සහෝදරයා කියවෙන්නේ නේද පුතේ? ඔබේ සහෝදරයාගේ භාර්යාව තබා ගැනීම ඔබට යුතු නැතැයි ජොහාන් හෙරොද්ට කී බැවින් හෙරෝදියස් ඔහු කෙරෙහි වෛර බැඳ ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියාය.
එහෙත් ඒ කළ නොහැකි විය. යකාට ඕනේ යකාට ඕනේ කොහොම හරි ඔබගේ සම්බන්ධතාවය ස්වාමීන් වහන්සේගේ කඩන්න කොහොම හරි මොන්නම මිලක් ගෙවලා හරි ඒක කඩන්න උට එකයි උගේ එකයි එකම පරමාර්ථය එකයි ජේසුත් එක්ක අහන්නේ ඔබත් අපත් අර මොන ගනුදෙනුවක්ද ඔබත් එක්ක නෙමෙයි මගේ ගනුදෙනුව උගේ ගනුදෙනුව තියෙන ඔබත් එක්ක මාත් එක්ක කනෙක්ෂන් එක කඩන්න කොහොම හරි වෙලාව අරගෙන බලාගෙන ඉන්නවා. හැබැයි උට කරගන්න බෑ. හැබැයි ඌ ඉන්නවා ඒ වෙලාව වෙනකම්ම ඉන්නවා වෙලාව මොහොත වෙනකම් බලාගෙන ඉන්නවා. මගේ ආදර බිමන්තනේ ජොම්ත මතීතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දෙවනි වගන්තියේ සාතන් විසින් බලන මතී 4:2 එක කතා කරලා කියනවා සාතන් විසින් පරීක්ෂා කරන ලබන වෙනස සුදාත්මයානෝ මොකද පාලු කරේ උන්වහන්සේව පමුණු ලැබුසේක. උන්වහන්සේ දින 40ක්ද දහවල් 40ක්ද රාත්‍රී 4 නිරාහාරවින් පසු උන්වහන්සේට සාගිනිය තිබිය එවිට පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත આવුත්. ඒ වෙනකන් ඉන්නවා. ඔබගේ ජීවිතයේ ඔබට කට්ට ගහන්න ඔබ වටන්න ඌ එන්නකන් ඉන්නවා. ගොරෝන සිංහෙක් වගේ. මගේ ආදර බෙමන්තනේ සිංහගේ ස්පීඩ් එකේ අවුලක් තියෙනවා. ඌ චීටා වගේ නෙමෙයි. ඌට ඇවිල්ලා ඕනම දුරක ගිහලා ඇටැක් කරන්න බෑ. ඌ එකයි. ඌගේ ක්‍රමවේදය ඌ ටැක්ටික් එක ඇවිල්ලා ඌ ඒ කියන්නේ එතන ඇඟට පයින්න පුළුවන් දුර වෙනකන් ඌ සද්ද නැතුව එතනට ලං වෙන්න ඕනේ. කොච්චර බලයක් තිබුණත්. මොකද චාර්ජ් කරන්න එකපාර පනින්න වෙලාවක් උඩ ඒ කියන්නේ එකපාර පනින්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ඌ හැමීට අර තනකොළ අස්සෙන් මෙහෙම ගිහිල්ලා තමයි පනින්නේ. යකා ඒ වෙලාව වෙනකන් ඉන්නවා. බලාගෙන ඉන්නවා. එතකන් හරි ෂෝක් අනේ. Herodias මාර අන්ඩර්ස්ටෑන්ඩින් මාර ලවිං අයියෝ බලන්න අපෝ අපේ වයිෆ් වගේද මිසිස් හෙරොඩ් වගේද හෙරෝදියස් ස්වීට් ෂෝක් හරි ෂෝක් තමයි හරි මුලින් මරු තේරුණාද කියන එක මරු තමයි මාරය වෙන්නේ ඊට පස්සේ ඉතින් ඌ ඒක සස්ත්‍රීක කරලා සඵල කරලා සාර්ථක කරලා දුන්නේ නැත්නම් තේරුණාද කියන එක අන්තිමට ඌට ඒක කරගන්න බෑනේ. ඒ නිසානේ මගේ ප්‍රේමාන්තනි මී කතුරේ දාන්නේ ඌ කන චීස් එකනේ චීස් එක තමයි දාන්නේ අර මී පෙට්ටිය දාන්නේ චීස් එක ඌ ආසදේ මීයව අහු කරගන්න දේ ඒ කියන්නේ මීයා ගිහිල්ලා චීස් කෑලා මාරයි නේද නාගෙන ඒ කියන්නේ මරු එහෙම තමයි අහු කරගන්නේ to distract you he will make it attractive මගේ ආදර ප්‍රේමාන්තනි ඒ තන අහු කරගද්දි මොකද වෙන්නේ වචන ගන්න මන්ද ජොහාන් සද්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරෝද් දැන ඔහුට බියව ඔහු ආරක්ෂා කළ හේිනේ. තවද ඔහුගේ බස් අසා හෙරෝද් බොහෝ වියවුල් වුවද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නා. මගේ ආදර බිමන්තනේ කියන්නේ හෙරෝද් ෂේප් එකේ හිරේට යනවානේ. හෙරෝඩ් ගිහිල්ලා මොකද්ද මිස්සස් ජොම් දැන් මොකද කියන්නේ ඔබතුමා ඊගැසේ දේශනාව අහලා අවුල් වෙනවා මම මොකද මේ කියන්නේ එම්බා පොළොන් වංශය මොකද මේ කියන්නේ ඒ කියන්නේ දැන් අවුල් වෙනවා උනාට ආයි සන්තෝෂෙන් අහන් ඉන්නවා මොකද ඒ වචන ඇතුලේ තමයි එයාව විමසන දේ තියෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ තන බලන්න වියවුලුණත් සන්තෝෂෙන් අහන් හිටියා හෙරෝද්ට මුකුත් කරගන්න බෑ හෙරෝදියස්ට මුකුත් කරගන්න බෑ ඔබගේ ජීවිතේ කටුපඳුරු කියන්නේ මේවට වචනය වැටෙනවා වචනය පළදරනවා හැබැයි ඒකම අර ස්වීට් කටුපඳුර ෂෝක් කටුපඳුර ඔබ එන්ටර්ටේන් කරනවා තේරුණාද කියන එක ඔබ ඒක මේන්ටේන් කරනවා එන්ටර්ටේන් කරනවා දවසක් පාපුච්චාරනේ මිනිස්සෙක් ගිහලා කිව්වලු father lot of bad thoughts come to me කියලා හරිද නරක සිතුවිලි මට එනවා කිව්වලු ඊට ෆාදර් කිව්වලු don't entertain them කියලා තේරුණාද ඒක සිංහලෙන් කියන්න බෑ ජෝක් එක තේරුණාද don't entertain them කියද්දි එයා කිව්වලු father I don't entertain them they entertain me කියලා තේරුණාද කියන එක මගේ මත ඉතින් එතනදී මොකද වෙන්නේ ඔබ ඒක entertain කර ඉන්නවා මෙතන තමයි බහනක ඔබ යාඥාවේ උන්වහන්සේගේ වචනය ගින්නක් වගේ අයිති කරගෙන මේ කටුපඳුර මෙතන තියෙන්න බෑ. ඒක මේ තැන එක තැනකදී වචනය යට කරනවාමයි. යට කරලා ඒක විනාශ කරනවාමයි. ඒ නිසා ස්වාමිනී මේ කටුපඳුර මට අයිති නැහැ. වාසේ කැමති දෙයක් කරන්න අමාරුයි. මට මේකට ආසයි. මට මේකට කෑදරයි. ඒක තියෙන එක ෂෝක්. ඒකෙන් මාර තෘප්තියක් වින්දනයක් තියෙනවා. ස්වාමිනී මට පෙරේතයි. ඒක නැතුව එතන නැතිව ඒක අයින් කරද්දි වලක් කෑරුණා ඒක කැත වෙයි ඒක මොනවා වෙයිද ඒ හිස්තන එතන කොහොමද පුරවන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හැබැයි ස්වාමිනී මේක කටු පඳුරක් මේක පාපය මේක අයින් කරන්න වහන්සේ මරණ ගුණත් සමහර වෙලාවට කියන්න වෙයි සාතන්ගේ දූතයෙක් වැනි ශරීරේ කාබැඳෙන කටුවක් ගැන
පාවුලුතුමා යාඥා කරනවා 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදය 7 වෙනි වගන්තියේ ඉන්න. උන්වහන්සේ කටු බඳලා අයින් කරේ නැහැ. උන්වහන්සේ කරේ නැහැ. මගේ ප්‍රමාන්තේනේ. ඒක අරගලයක්. එහෙමයි කියලා ජස්ටිෆයි කරන්න බෑ. වචනේ බලන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. සුදුසු අවස්ථාවක් පැමිණියෙන් කියන්නේ. සුදුසු අවස්ථාවක් පැමිණියෙන්. ඕක තමයි යකාගේ වෙලාව. ඔබ ඒ කටුපඳුරු එන්ටර්ටේන් කරගෙන ඉන්න. සැම්සන් කවදාවත් හිතුවේ නෑ ඩිලයිලා බොරු කියක හිටියා. ඩිලයිලාට කොහම මාව නූල් වලින් ඇතුවාම මගේ බලය නැති වෙනවා කියලා එක එක බොරු කියකේ සැම්සන් එච්චර ගණන් ගත්තේ නෑ. It's okay, I will never betray the secret. ඒ කියන්නේ කුණ්ඩේ බලය තියෙන කියලා මම කවදාවත් කියන්නේ නෑ. ඩිලයිලාව ගෙදර තියාගෙන හිටියා. Never toy with sin. ඔබ ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්නට එපා. ඒක තැනක් වෙනවා ඔබ දන්නේම නැති ගොබ්බ තීරණයක් ඔබ ගන්නවා. යකා ඒ වෙනකම්ම දන්නවා ඔබගේ ගොබ්බකම දන්නවා. ඒ ගොබ්බ තීරණය ගන්නකම්ම යකා බලාගෙන ඉන්නවා. සුදුසු අවස්ථාවක් පැමිණෙන. ලුක් තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය බලන්න. ලුක් 4:13 උන්වහන්සේ ජේසුගේ ජීවිතයේ සුදුසු අවස්ථාවක් වෙනකම් බලන් හිටියා නම් ඔබට මට මොන කතාවද? වචනේ බලන්න. යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා කියන්නේ යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙන තුරු සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙන තුරු උන්වහන්සේ අත්හැර ගියේය. උන්වහන්සේ අත්හැර ගියේ. සුදුසු අවස්ථාවක් වෙනකන් අතාරින්නේ නැහැ. ඒ කියන්නේ ආයි වෙලා වෙනවා. ඒ අකාම තමයි මතයතුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ ජේසුස් කියද්දි මම දුක් විඳින්න ඕනේ මැරෙන්න ඕනේ කියලා කතා කරද්දි පේදුරුතුමා පැත්තකට ඇදගෙන ගිහිල්ලා ඔය දේ දුරින්ම දුරු වේවා ඔක අහක් වෙන්න කියලා ජේසුස් තරමටු කරන්නේ. ජේසුස් කියනවා සාතන ඔබ අහකට යන්න. ඔබ මට බාධාවක්. ඔබ හිතන්නේ මිනිස්සු හිතන විදියට. ඒ අකාම තමයි පේදුරුතුමා හරහා එන්නේ. සුදුසු අවස්ථාවක් එනවා. මගේ ආදරේ පින්වත්නි චම්ම උත්සවය හෙරෝද්ගේ බර්ත්ඩේ එක හෙරෝදියස්ලා ඉන්නවා කට්ටිය එනවා ලොකු පාටි එකක්. එතන හෙරෝදියස්ගේ දුව තෙරනාද කියනක මිනි හෙරෝදියස් තෙරනාද ඩාන්ස් කරනවා. මාර ඩාන්ස් එකක් දියන් කියලා අඩන්නේ. හෙරෝද් මම දීඝ කතාවක් කෙටියෙන් කියන්නම්. හෙරෝද්ගේ මන දොළ පින වෙනවා. අන්න දන්නත කතන්දරේ. මන දොළ පින වෙනවා. සෙන්සර්ස් ෆීලිංස් අවුස්ස ගත්ත ගමම්ම ජීවිතේ ඔබ බුද්ධිය පැත්තක තියලා ඔබ හැඟීම් බර වෙච්ච ගමම්ම හැඟීම් අවුස්ස ගත්ත ගමම්ම මගේ ප්‍රේමවන්තනේ අපි ජීවිතේ ගන්න පුළුවන් මෝඩම තීරණ ගන්නවා. එතෙන්ට වෙනකන් යකා ඔබ වර්ගන යනවා මගේ ප්‍රේමවන්තනේ. එතෙන්ට වෙනකන් අරගෙන යනවා. ඔබ හිතන්නේ නැහැ කවදාවත් ඔබ එහෙම දෙයක් කරයිද කියලා. ජීවිතේ බරපතල විදියට වට්ටගත් අය ඒ දිහා හැරලා බලද්දි කී දෙනෙක් කියනවාද මේ මමද මේක කරේ මේ මමද මෙතන හිටියේ මේ මමමද ස්ප්ලිට් පර්සනැලිටි තේරෙනවද කියනක ඒක ඩුවල් පර්සනැලිටි එකක් වගේ මමද මෙතන හිටියේ මොකෙද්ද මම අපිට හිතා ගන්නත් බෑ. මගේ ආදර ප්‍රේමන්තේනි ඒ වගේ ජීවිතේ කලකිරෙන තැනක හෙරෝද් කතා කළා කියනවා නගරයෙන් භාගයක් වුණත් රටෙන් භාගයක් වුණත් ඉල්ලන්න ඩාන්ස් එකට දෙනවා. මොනතරම් මෝඩයිද? මගේ ආදර ප්‍රේමන්තනි යකාට ඕනේ නැහැ රට රාජ්‍ය වස්තුව සම්පත දේපල යකාට ඕනේ නැහැ. ඒකයි ජේසුව කඳු මුදුනට අරගෙන ගිහිල්ලා රාජධානි ඔක්කොම පෙන්නලා ජේසුට කිව්වේ ඔබ මට නමස්කාර කරන්න රාජධානි දෙනවා. ඌට වැඩක් නැහැ රාජධානි වලින්. ඔබ මම පෙරේත වුණාට. ඌට ඕනේ කනෙක්ෂන් එක. හෙරෝදියස් ගාවට දුව යනවා. අම්මේ මොනවද ඉල්ලන්නේ? ඒ කියන්නේ ඔඩෙල් එකේ gift vouchers නැත්තම් තේරුණාද නැත්තම් අරගේ නැත්තම් බැංකොක් වලට සවාරියක්ද මේ දවස්වල කොරෝනා නිසා බෑ තේරුණාද නැත්තම් එහෙම කොච්චර ගෑනු කෙනෙක්ට මගේ ප්‍රමාණය ඉල්ලන්න කියලා කොච්චර දේවල් තියෙනවද නැත්ද කොච්චර දේවල් තියෙනවද නැහැ යකාට ඕනේ නැහැ ඒවා ස්නාවක ජාන්තගේ හිස ගසා දාන්න හෙරෝද් දුක් වෙනවා මගේ ප්‍රමාණය වචන එතන තියෙනවා ගන්න මගේ ආදරේ අවසානයේ තන හොයාගෙන පුතේ හෙරෝද් දුක් වෙනවා ස්නාවක ජෝන්ගේ හිස්සෙයි කීවාය ඉබ්‍රේ තරුණිය වහම රජු වෙත පැමිණ ස්නාවක ජෝන්ගේ හිස්ස තැටිය කළා මට දැන් දුන්න මැනවයි කීවාය රජතුමා අතිශයින් ශෝක විය ඒත් කරගන්න දෙයක් නැහැ ඒ වෙනකොට ඔබ හිර වෙලා ඉවරයි ඒ වෙනකොට යකා ඔබව හිර කරලා ඉවරයි වටේ කරකවලා ඔබව නන්නත්තර කරලා ඉවරයි ඔබට තීරණයක් කරන්න බෑ ඊට පස්සේ මම කරන්නේ මම අකමැතිද ඒක ඇබ්බැහි වෙලා ඔබ නන්නත් ඉව එතන විනාශ වෙන්න තැනට යනවා මගේ ආදර ප්‍රේමන්තනේ එහෙම කරන ස්නාවක ජෝන්තුමා තමයි සමාවෙන්න හෙරෝද් තමයි නින්ද යන්නේ නැත්තේ කවදාවත්ම ස්නාවක ජෝන්තුමාගේ
හිස ඉල්ලන්නේ. තැටියක දාලා ඉල්ලන්නේ. සොල්ලාදුවෙක් ගිහිල්ලා ශ්‍රාවක ජෝහන්තුමාගේ බෙල්ල කපලා තැටියක දාලා ගෙනත් දෙනවා. ඊට පස්සේ තඩි බැලුවද දන්නේ නැහැ නේ. නැත්නම් ෆේෂල් එකක් දැම්මත් දන්නේ නැහැ ශ්‍රාවක ජෝහන්තුමා. මොනවද ගෑනු කෙනෙක් ඔළුවක් එක කරන්නේ? මගේ ආදරේ මොකක්ද මම ඊයේ යාඥා කරද්දි මොකක්ද ඊට පස්සේ ඒ කියන්නේ මේ මොන අරමුණකටද ගියේ බෙල්ල කපලා තැටියක දා තැටිය ඊට පස්සේ මොකක්ද යකාගේ උත්තරේ අග තියෙන පුස්සක් අන්තිමට මහා ලොකුවට කරගෙන ගිහලා ඉතුරු වෙලා තියෙන්නේ කොම්බයක් පුස්සක් බොල් කිසිම තේරුමක් නැති තැන හිස කැපෙන්නේ ශ්‍රාවක ජෝහන්තුමාගේ නෙමෙයි ශ්‍රාවක ජෝහන්තුමාගේ කඳෙන් හිස වෙන් වුණාට ස්වාමීන් වහන්සේගේ කනෙක්ෂන් එකෙන් වෙන් වෙන්නේ නැහැ. හැබැයි හිස කඳෙන් වෙන් වෙන්නේ හෙරෝද්ගේ හෙඩ්ලස් චිකන් බෙල්ල කැපිච්ච කුකුලෙක් වගේ අරමුණ නැති වෙච්ච කෙනෙක් වගේ ජීවිතේ නන්නත්තර වෙනවා මගේ ප්‍රමාන්තදී. නන්නත්තර වෙනවා. හෙරෝද් කියන්නේ කාල කන්නේ විදියට මැරිච්ච කෙනෙක්. කාල කන්නේ විදියට. එතනදී ඒ තන එයාගේ ජීවිතේ කාල කන්නකමේ ප්‍රතිමූර්තයක්. එතනටයි ස්වාමීන් යකා ඔබව මා බාරගෙන යන්නේ. එනිසා ඔබගේ ජීවිතේ කටුපඳුරු අඳුර ගන්න. යාඥාවට අරගෙන එන්න. ජස්ටිෆයි කරන්න එපා. ස්වාමීනි මේ කටුපඳුරක්. හරි ස්වීට්, කියුට්, මාරයි, හැන්සම්, වාව්, මරු. හැබැයි කටුපඳුරක් ස්වාමීනි. ඒක වාසිය උදුරලා දාන්න මට බෑ. මට අමාරුයි. ඔබ වාසිය මොනවාරි කරන්න. යාඥාවේ ඒකත් එක්ක ඩීල් කරන්න. යාඥාවේ කොටසක් කරගන්න. එහෙම නැත්නම් කවමදාවත් කිසිම දවසක කිසිම පාපයක් ජස්ටිෆයි කරන්න දෙපා. ස්වාමින් වහන්සේ එක දවසක ඔබට උත්තර දෙනවාමයි. උන්වහන්සේ ඔබව ගලවනවාමයි. ඇද්දහිල්ලෙන් උන්වහන්සේ මගේ ආදර ප්‍රේමවන්තනි මාක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරන දේ මේ වෙලාවේ උන්වහන්සේ මතක් කරන හරි ලස්සන තැනක් මාක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්තිය. සැබවින්ම මම ඔබට කියමි කවරෙකු නමුත් මේ කන්දට ඉදිරි ගොස් මුහුදෙහි පතිත වේවායි කියා තමා කියන දේ සිදුවන්නේම යයි නිසාකව සිතන්නේහි නම් අදහන්නේ නම් එය සිදුවන්නේය. මේ ඇඹිල්ල ගාට ගැලවිලා හිට වෙන්න කියලා කිව්වොත් මුහුදේ ඒක වෙනවා. ඒ නිසා මේ කටුපඳුර ඇත හිල්ලෙන් ඔබට ගලවන්න පුළුවන්. ඇත හිල්ලෙන් උතුරලා දාන්න පුළුවන්. විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ ඒක කරනවාමයි. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ මැව්වේ ඔය කටුපඳුරුත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. ජීවිතේ හවුල් කරගන්න නෙමෙයි. පාපයත් එක්ක කොම්ප්‍රොමයිස් කරන්න නෙමෙයි. ජස්ටිෆයි කරන්න නෙමෙයි. එනිසා ඒ අයිතිය ස්වාමීන් වහන්සේට දෙන්න. ජෙස්ට් කියමු අපාතට එන්න. ජීවිතේ ඔබ වහන්සේ රජදුන් වෙන්න, අධිපතියාණන් වෙන්න. මගේ ජීවිතේ ගලවලා දාන්න තියෙද ගලවන්න, උදුරලා දාන්න තියෙද උදුරන්න. ස්වාමීනි මගේ ජීවිතේ අයිතිය ඔබ වහන්සේටයි කියලා අපි උන්වහන්සේ ඉදිරියේ ගැඹුරින් නමස්කාරයට ඇතුළු වෙමු. අපි සියලු දෙනා දනගසමු. ජේසුස් අපාතරට පිළිගන්නට සූදානම් වෙමු.